පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. පේරා දෙනියේ පදිංචි ශශිකලා පෙරේරා, පිළියන්දල පදිංචි ශශි ප්‍රභා පෙරේරා යන සහෝදරියන් දෙදෙනා සහ පවුලේ සෑම සියලු දෙනා විසින් විනීතා ප්‍රනාන්දු, හේමා කුලතිංග යන අයද දායකත්වයේ දරාගෙන කටයුතු කරන බව දක්වලා තියෙනවා. අරමුණ වශයෙන් සිහිපත් කරලා තියෙන සියලු දෙනාටම ධර්ම අවබෝධය වේවා. නායක ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ සුජාත පුත්‍ර භූමියේ වැඩ වාසය කරන සියලු ස්වාමීන් වහන්සේලාට চিරාත් කාලයක් මෙව ධර්ම ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ පින්කම් සිද්ධ කරනවා. ඔවුන් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිස මේ කුසල් පාරමී වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපන්න ගවෙස්සතති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, බුදු කෙනෙක් කියන්නේ මහා පුදුම ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. සත්වයා සාමාන්‍ය විදිහටම මේ ජීවිතය ගෙවාගෙන යනකොට ඉපදිලා ඉගෙනගෙන හම්බ කරගෙන ජීවිතේ ජීවත් වෙන්න යන සත්වයාට දැනෙන්නේ නැති, තේරෙන්නේ නැති හරි අපූර්ව කාරණාවක්. ඒ කියන්නේ මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව, ගහ කොළ මිනිස්යාගේ පැවැත්ම නැවැත්ම ගමන පිළිබඳව දේශනා කරපු ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මයේ ඇහෙන ප්‍රඥාවන්තයෙක් කල්පනා කරනවා, දෙයියනි මම මේ මොකද්ද කරන්නේ කියලා. සාමාන්‍යයෙන් ගිහි ජීවිතයේදී දැන් මට බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි, ස්වාමීනි ඔබ වහන්සේගේ බණ පැවිද්දට බරයි, ඒ වහනකොට මේ පෞල් කඩාගෙන යන්න හිතෙනවා, පෞල් කඩනවා ඔබ වහන්සේ ඔහොමත් කියනවා. ඇතමුන් දරුවෝ ටික මේ අම්මලගෙන් තාත්තලගෙන් උදුරලා ගන්න දහදන්නේ ඔහොමත් කියනවා. ඉතින් පින්වත්නි, අපි කියන්නේ මේ ධර්මතාවය මං කොත්තනකදීවත් මහාන වෙන්න කියලා නම්, ඒ කියන්නේ අපි එහෙම කියලාමත් නැහැ. නමුත් ගිහි ජීවිතයේ තියෙන නිස්සාර භාවයත්, ප්‍රවෘජාදී ජීවිතයේ තියෙන සැපසරුප් භාවයත්, කැපසරුප් භාවයත්, සනීප භාවයත්, සුවදායි භාවයත් අපි කියනවා. ඉතින් එහෙම දකින මම මේ නිකන් කියන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ මිනිස්සෙක්ට අවබෝධ කරගන්න පුළුවන් මේ තරම් ලොකු ධර්මපරියායක් දකිනකොට ඔබ කියන්නේ කැමරාව ඉස්සරහට ඇවිල්ලා මේ පින්වත්නි හොඳට කසාදයක් බඳින්න, මෙන්න මේ ලක්ෂණ තියෙන කෙල්ලෙක් හොයාගන්න, මේ ලක්ෂණ තියෙන කොල්ලෙක් හොයාගන්න, මෙන්න මෙහෙම සල්ලි ඉතුරු කරන්න, මෙන්න මෙහෙම ගෙවල් හදාගන්න, මෙන්න මෙහෙම මේ අර ගෙවල් වලට ප්ලෑන් දෙන එකද මම කරන්න ඕනේ නේද? මේ යථාර්ථය කිව්වට පස්සේ ප්‍රඥාවන්තයන්ට දැනෙනවා, දෙයියනි මම මේ කොහෙද දුවන්නේ? ඉපදිලා හම්බ කරගෙන මේ දුක් විඳලා දරුවෝ මල්ලෝ ඥාති හිත මිත්‍රාදී එක්ක මේ පොඩි කාලයක් නටලා මම මැරුණට පස්සේ මට යන්න වෙන සංසාර ගමන මේ වගේ භයානක එකක් නම්, මේ වගේ පීඩාකාරී එකක් නම්, මේ වගේ නිස්සාර එකක් නම් මම මේ වගේ සසර ගමනක් යන්නේ මොකටද? අන්න එහෙම සත්වයට කල්පනා වෙන්න. මොකද පිටින්ද මේ බුදුරන් වහන්සේගේ ධර්මයයි බොරු නෙමෙයිනේ. දැන් උදාහරණයක් විදිහට සබ්බේ සත්තා මියන්ති, හැම සත්වයකටම මැරෙන්න වෙනවා. බලන්නකො මේ ඇත්ත. ඔය එකම ඇත්ත කල්පනා කළොත් අපිට මැරෙන්න වෙනවද නැද්ද? දවසක
ඒ මැරෙනකොට පින්වතුන්ලා කලින් වෙච්ච මරණ දැක්කද? ඒ කවුරුත් Tamanගේ දුව වරන් ගියාද? එද පුතා වරන් ගියාද? දැන් පින්වතුනි ඔබේ අම්මා තාත්තා මැරලා ඉතින් සමහරක් වෙලාවට මේ වෙනකොට මෙතන. ඔව්. පියාණන් කෙනෙක් මැරලා. දැන් මේ තාත්තා ඔබව හැදුවානේ. ඔබව වැඩුවා. ඔබව ඇති දැඩි කළා. ඔබට මතකද ඔබ ඉස්කෝලේ යන කාලේ මේ තාත්තා ඔබට අර ක්‍රීඩාව කරන්න ඕනි කියනකොට ඒකට බැට් එක ගෙනල්ලා දෙනවා. ස්විමින් කරන්න ඕනි කියනකොට ඒකට අවශ්‍ය ගෙනල්ලා දෙනවා. අර ඒ කැම්ප් යන්න ඕනි කියනකොට ඒකට අවශ්‍ය බඩු මල්ල ගෙනල්ලා දෙනවා. මේ මිනිස්සු රුපියල් 34000 පඩි අරගෙන අපේ ක්ලාස් ෆීස් උත් ගෙවලා අපිට අවශ්‍ය කරන අනිත් ඒවාත් දීලා ගෙදරට කන්නත් ගෙනල්ලා දාලා දරුවෝ 3-4 දෙනෙක් බලාගත්ත මිනිස්සු. ඒගොල්ලෝ මැරුණානේ. ඒගොල්ලෝ මැරුණාට පස්සේ ඔබට මතකද ඒගොල්ලන්ට වෙච්ච දේ? ඒගොල්ලන්ව පෙට්ටියකට දාලා ගිහිල්ලා එක්ක සෝනි වල දැම්මා, එක්ක ආදාහනාගාරයක පිච්චුවා. ඒ කතාව ඒ චැප්ටර් එක එතනින් ඉවරයි. දැන් ඔබට පුළුවන් ද දැන් ඔබ වෙනුවෙන් මේ උදව් කරපු උපකාර කරපු තාත්තට ඔබට මොකද්ද කරන්න පුළුවන්? කන්න ටිකක් දෙන්න කොහි ඉපදියා ඉන්නවද කියලා දන්නවද? ආයෙ ඇදලා ගන්න පුළුවන්ද ගිය තැනකින්? කොහිද මේ වැටිලා ඉන්නේ? සසරට වැටිලා. ඒ සසර ගමනේ එයා කරපු කර්මානුරූපීව එයා උප්පත්තිය තීරණය කරගෙන සමහරක් විට එයා පව්කම් කරපු කෙනෙක් නම් මම ඉතින් සත්‍ය කතාව කියන්නේ මේ වෙනකොට දුක් විඳිනවා ඉතින්. ආයි මේ ඔබ මේ බණක් කිව්වයි කියලා සමහරක් විට මේ කුෂ්ඨයක් හැදිච්ච බල්ලෙක් වෙලා ඔය අලියෝ දැන් ඉන්නවා අපේ ආරණ්‍ය සේනාසනටම 40ක් විතර. කණ්ඩ නැහැ. සමහරු අර අලියන් ජමේ අසුචි මලමුත්‍ර පහ කරාට පස්සේ අපි දකිනවා මේ කුණු වලක් ගාවට ගිහිල්ලා සෝස් පැකට් පිටින් කාලා. ඒකට සමහරක් විට මේ ඔබේ තාත්තම්ම වෙන්න පුළුවන්. අපේ තාත්තලම්මල වෙන්න පුළුවන්. ගිහිල්ලා ඒ වගේ තිරසනෙක් වුණාම දැන් ওই පිංගුතුල කවදාවත් ඔය අලියෙක්ට කෙහෙල් ගෙඩියක්වත් දෙන්නේ නැහැ. රිලව් ඉන්නවා. ওই පිංගුතුල රිලව් දැක්කම ගහලා එලවනවා සමහරු. කවුද දන්නේ ඔබේ අම්මා තාත්තා මේ උදව් උපකාර කරපු තාත්තලා මේගොල්ලන්ට පන්සල් යන්න බැරි වෙන්නේ නැති, පොයට සිල් ගන්න බැරි වෙන්නේ නැති, බණ ටිකක් අහන්න එකලා තියෙන්නේ නැතුව ඇති. මේකල වගේ බණ එකල ඇහුන්නේ අපි දන්නවා. එතකොට පිනක් දාමක් කරගන්න බැරුව සසරේ අතරමං වුණා නම් දැන් මොකද්ද ඔබට කරන්න පුළුවන් දරුවෙක් විදියට? ඒ මනුස්සයා මම මේ කියන්නේ සත්‍ය කතාව. මේක ඉතින් ඇත්ත, මේ සාහසික ඇත්ත. ඒ මනුස්සයා මේ සසරේ අතරමංද නැද්ද? අසරණයිද නැද්ද? කන්න බොන්න නැත්තම් කන්න ටිකක් අද හොයාගන්න බැරුව දැන් බිරිඳ නැහැ, පුතාලා නැහැ, දුවලා නැහැ නේද පුතේ? ඔබටත් මේකම නෙමෙයිද වෙන්නේ? අන්න ඒකයි මේකේ වටිනාකම. වෙච්ච දේ වුණා. පාඩමක් ඉගෙන ගන්න බෑ. තාත්තගේ සසර ගමන යනවා. දැන් අපිට ආයි ওই තාත්තව සසරේ හම්බ වෙන්නෙත්, කියන්නේ ওই තාත්තගේ නමින්ම හම්බ වෙන්නෙත් නෑ. ওই විදිහටම වෙනත් ආත්ම භාවයක වෙනත් නමකින් ওই නමින්ම හරි වෙනත් ආත්ම භාවයකයි හම්බ වෙන්නේ. ඉතින් එදාට අපිට අපේ තාත්තා කියලා ඔබට ගිය ආත්ම තාත්තව මතකද? පෙර ආත්ම තාත්තව මතකද ඊට? ඒ වගේ මේ ඇසුරු කරපු තාත්තා තව අවුරුදු කීපයක් යද්දී ඔබට නිකන් කිසිම ගාණක් නැති කෙනෙක් විතරයි. ඉතින් අපි හැමෝම මෙන්න මේ බොරුවේ රඟපාන නළුව ටික. ඔබත් ඒ තාත්තගේ කැරක්ටර් එකම රඟපානවා ගෙදර. ඔබටත් අවසානයේදී අර තාත්තට වෙච්ච දේම වෙනවද නැද්ද? මේ සසරට වැටිලා දුවලා පුතාලා බිරින්දෑවරු මේ කවුරුත් ඔබට පිටට පිල්සරන්නට නැහැ. සසරට වැටුණාට පස්සේ මේ බන නෙමෙයි, මේ ජීවිතේ. බන කියන්නේ මේකෙන් ඈතර වෙන පැත්ත ගැන කියපු කතාව. මේ සත්‍යතාවය කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් නම් එයාට පළවෙනියටම කල්පනා වෙනවා දෙයියනේ මමත් මේ යන ගමන කෙලවර තියෙන්නේ નિසරු ප්‍රතිඵලයක්ද නැද්ද? සරුයිද નિසරුයිද ප්‍රතිඵලය? දැන් ඔය රේස් එක දුවන කයට කන් විරිකලා මෙහෙම කියලා දෙන කතාවක් බුදුදහම කියන්නේ. කොහොම ඉඳ ගන්නවා. ඔය යන ගමනේ කෙලවර තමුන්ට හම්බ වෙන්නේ මිනි පෙට්ටියක් එක්ක මිනි බලක් මිසක් වෙන මොකක්වත් නෙමෙයි. මේ පුතේ ඔබ අමාරුවෙන් මේ දරුවා හදනවනේ. මේ දරුවන්ගේ කෙලවර කොහෙද? හරි අපි වලට ගිහිල්ලා හරි කමක් නැහැ මේ දරුවෝ ටිකවත් අපිට කොට ඒ දරුවන්ගෙත් කෙලවර මිනිවල්. අපි මේ මිනි ගොඩක් ගොඩ ගන්න පෙට්ටි ටිකක් වල දාන්න කනතු හදනවා මිසක වලකට දාන්න කෙනෙක් හදනවා මිසක වෙන අපි ජීවිතේ දිනන්න යන්නේ නැහැ. අඩු මොන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සාධාරණයි අම්මලා තාත්තලා කියන්නේ කැපකිරීම කරන අය. මම මැරුණත් කමක් නැහැ මගේ දරුවන්ට හරියනවන. පිටින් ඒගොල්ලොත් ඕගොල්ලෝ නටපු නාඩගමම කුස් ගෑනු දරුවෙක් නම් කුස්සියේ නටනවා. පිරිමි දරුවෙක් නම් ජොබ් එකේ නටනවා. අද වෙනකොට පිරිමි දරුවත් කුස්සියෙත් නටනවා. ගෑනු දරුවා ජොබ් එකෙත් නටනවා. සංකීර්ණ වැඩි එච්චර නටුවත් නටන වේගය වැඩි නිසා, දඟලන වේගය වැඩි නිසා ඉස්සර 60ක් 70ක් ජීවත් වෙච්ච මිනිස්සු දැන් 40ක් 50ක් දෙමාව ඉවර කරනවා.
ඔන්න කෙලවර. ඔක්කොලමත් එක්කම අතරමං වෙන්න යන සසරක කෝන්හාසෝ කිමානන්දු. ඇයි hina වෙවි ගත කරන්නේ? නිච්ඡම් පජ්ජලිතේ සති. නිතර මේ ගිනි ගර ගන්නවා ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, ව්‍යාධි ගින්නෙන්, මරණ ගින්නෙන් ඔබ ගිනි ගන්නවා. අන්ධකාරේන ඕනද්දා මේ අඳුරෙන් ගැලවිලා යන්න පදීපන්න ගවස්සත පහන් නිලියක් හොයාගන්නේ නැද්ද? තේරෙනවද? මේ හිස් ජීවිතය ගත කරලා මැරෙන්න නම් හිතන් ඉන්නේ ඒක අපරාධයක්. ඉතින් මේ ශරීරයේ හැදලා තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහකින් මේ වගේම ගැඹුරට හොයලා බලන්න ඕනේ. තේරුණාද? මොකක්ද? ඇයි මේ ශරීරයට ස්කන්ධ පහක්? මේ ශරීරය කියන එක කොටස් කරගෙන ගියොත් මේ ශාරීරිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සිත සහ කය කියන කොටස් දෙක. පැහැදිලිනේ? කය කියන්නේ එක කොටසක්, සිත කියන්නේ එක කොටසක්. මරුණට පස්සේ මොකද්ද ඉතුරු වෙන්නේ? කය ඉතුරු වෙනවා, සිත සංසාරයට බැහැ ගන්නවානේ. ඒකට කියනවා නාම ධර්මතාවය කියලා. සිත කියන එක රූපයක් නෙමෙයි, මැටීරියල් එකක් නෙමෙයි, නමක් විතරයි එකට තියෙන්නේ. ඒ නිසා එකට කියනවා නාමිකව පමණක් හඳුනා ගන්න ඕනි ධර්ම නාම ධර්ම කියලා. කය කියන එක ඒක මේ ලෝකෙම දිරදිරා යනවා. ඔන්න බලන්න පින්වත්නි මේ ශරීරයේ තියෙන නිස්සාර බව නම් ඔය කය ප්‍රධාන වශයෙන් ඩිවයිඩ් කරොත් බෙදුවොත් බෙදන්න පුළුවන් කොටස් දෙකයි. එකක් කය, සිත. සිත කය. ඕකට කියනවා නාම රූප කියලා. රූප කිව්වේ කයට, නාම කිව්වේ සිත සහ ඒ අසුරු කරගෙන පවතින විඥාන චෛතසිකවල. ඔය රූපය කියන එක මලකඳක් කියන්නේ ඒකනේ. මලකඳක් කියන්නේ සිත යමෙකුගේ කයෙන් වෙන් වුණා නම් එයා මලකඳක්. පැහැදිලිද මං කියන්නේ? සිහි නැති වුණාට එයාට මලකඳක් කියන්නේ. ඒ මොකද මේ සිතයි කයයි එකට පටිබද්ධයි. එකට බැඳිලා තියෙනවා. හැබැයි යම් කෙනෙක්ගේ සිත කයෙන් ගැලවිලා ගියොත් අපි කියනවා මැරුණා. ඒ මලා කියනවා මැරුණා. අන්න ඒ කයෙන් අපිට මේ ලෝකෙට වැඩක් ඒ පැහැදිලිද? කය මේ ලෝකෙට වැඩක් ඇති එකක්ද නැති එකක්ද? කය කියන එක පින්වත් දැන් කයේ ඔබ ඉන්නවද? කයේ ඔබ නැහැ. ඔය කය කියන ඕක බස් එකක් කියලා හිතන්නකෝ. සිත කියන්නේ ඕකේ එන්ජින් එක. බස් එකට තනියෙන් යන්න බෑ මොකක් නැතුවද? එන්ජින්. එන්ජින් එකට තනියෙන් යන්නත් බෑ බස් එකේ අර හවුසින් එක නැතුව. ඒ දෙක එකට එකතු වෙලා ඔය කය කියන හවුසින් එකට ගහපු සර්කිට් එක ගහපු එන්ජින් එක තමයි හිත කියන එක. හිත කියන එක ගහලා ඔය කය දැන් එහෙට මෙහෙට ගෙනිච්චට ඔය චිත්තය කියන එක නිරුද්ධ වෙච්ච දවසට ඔය අත හොල්ලන්න බැරි එකක් බවට පත් වෙනවා. එදාට අර මිනිහ මැරුණාම අත ගෙනල්ලා මෙහෙම ගෙට ගහන්නේ පිටින් ඔබ දැකලා ඇති මේ වැලමිට කඩනවා. මේ වැලමිට මෙහෙම අල්ලලා අනිත් පැත්තට මෙහෙම කළා අනිත් පැත්තට කඩනවා මෙහෙම. ඇඟිලි කඩනවා. කඩලා ඇටකටු කඩලා තමයි අරන් ඇවිල්ලා මෙහෙම කළා අත් බඳින්නේ. කකුල් කඩනවා. ඇඳුම් ඇඳන්න බැරි නිසා මේ අත උරහිස ගාවින් ෂෝල්ඩර්ස් ගාවින් කඩලා ඇඳුම නිකන් යට කරලා තමයි මිනි පෙට්ටියේ මිනිහවන්නේ. වගේ මහා බොරුවක් මේක පින්වත්. මේ කය කියන එක අවසානයේදී ඉදිකටු දාලා මහාන හැටි ඔය දැන් ඔපිමුතලා දැකලා තියෙනද? අර කටට දානවා රවුම් ඉදිකට්ට. මෙහෙම උඩ තොලට දාලා ඇතුලෙන් යට තොලින් අරගෙන ගැටයක් දාලා ගැටේ තද කරලා ට්විසර් එකක් දාලා කපනවා ඇතුලේ ගැටේ. කට ඇතුලෙන් මෙහෙම කරලා මහලා තියෙන මාළු වගේ වගේ. මේ කයට අන්තිමට කරන්නේ ඇහැට මොනවා හරි අර සුපර් ග්ලූ වගේ මොනවා හරි ගාලා මෙහෙම කරලා අලවනවා. කන ඇතුලට සුපර් ග්ලූ දාලා පුළුන් ඔබනවා. ඔන්න මේ කය මැද්දෙන් කපලා මේක ඇතුලේ තියෙනවනේ කුණු වෙන දේවල් හිත නැති වුණාම මේක දවස් දෙකකින් තුනකින් කුණු වෙලා යනවා. ඒ කුණු වෙන කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාශ, වකුගඩු අරවා මේවා ඔක්කොම මොලේ ඒව ඔක්කොම අරගෙන අර නිල් පාට ඉපිමතුල දැකලා ඇති මේ බැරල් වගේක් තියෙනවා නිල් පාට ලොකු උස. ඒ වගේ නිල් පාට බැරල් එකකට දානවා. දාලා ඒ ටිකත් කනත්තකට හරි කොයිට හරි සෝනකට හරි යවනවා. අර හිස් වෙච්ච ශරීරය ඇතුළට ලී කුඩු හරි මොනාරි රෙදි කෑලි හරි ඔබලා මේ තමයි මේ පෙට්ටියට දාලා යවන්නේ. ඒ මිනිහක් වෙලාවක එංගතුල්ලක අවුරුද්දක් මැරිච්ච කෙනෙක් හරි හිටියොත් මං කියන්නේ මේක අපිට අද කාලේ කරන්න බෑ මේක ටිකක් සාහසික නිසා. ඇඳුම අයින් කරලා බලන්න. මේ තියෙනවා මෙහුම් පාරවල්. අර සීස කරපු අම්ම කෙනෙක් වගේ මේ යටි බඩේ ඉඳන් මෙතනට වෙනකම්ම මේ කපලා තියෙන මෙහෙම පී එකකින්. ඔළුව ඔබ දැකලා ඇති අර ඔළුවේ තියලා තියෙනවා පුළුන් තට්ටු මෙහෙම. දැකලා තියෙන ඔළුවට පුළුන් තියලා වෙනවා මිනි පෙට්ටියේ.
ඒ කොට්ටයක් නෙමෙයි තියලවන්නේ. ඔළුවේ කපපු කට් එක මෙතන ඉඳන් මේ කන ගාවට ඒකෙන් ඕජස් ගලයි කියලා ඒකට තමයි අර පුළුන් කෑල්ල හේතු කරලා එවන්නේ. අර ඔය කකුල බලන්න කකුල මහපට ඇඟිලි දෙක අල්ලලා මෙහෙම කරලා මහලා තියෙන්නේ. අත බලන්න අත මහපු මැහුම් පාරවල් තියෙනවා. ඕකයි තමයි මේ කය හැටි. ඉතින් එහෙම කයක් එක්ක එහෙම කයක් පෝෂණය කරන නටන නාඩගම නටන දැඟලිල්ල වැඩක් නැහැ. ඒකට තමයි මේ ඔට්ටු වෙන්නේ. පැහැදිලිද මේ කය යථාර්ථය? හිත ගැලවිලා සසරට යනකොට කම්මස්ස කෝම්හි කම්ම දායාදු. කම්ම යෝනි කම්ම බන්දු කම්ම ප්‍රතිසරණ. ඔබ කරන කුසල කුසල කර්ම මේ කය පෝෂණය කරන්න, මේ කයට සැප දෙන්න, මේ කය කොයි හරි ගියක දාන්න, මේ කයට කාර් එකක් කරන් දෙන්න. අපි මේකේ හොරකම් කරනවා කියලා හිතන්න. බොරු කියන වැඩක් නෑ පින්න. කාට හරි දුක් දෙනවා කියලා හිතන්න මේ කයට සැපක් දෙන්න. ඇයි? කයත් නිස්සාර ස්වභාවයේ පවතින එකක්. ඒකත් දාලා යන්න වෙනවා. සංසාරයට යනකොට ඔබ කරගත්තු කුසල කුසල කර්ම ඔබත් එක්ක එනකොට ඒ වගේම බේරෙන්න ආපහු බෑ සල්ලි දීලා. තේරෙනවද? මේ ජීවිතේ මොකක් හරි කරලා ඊළඟ ජීවිතේ පිළිගාවක් හැදුණා කියලා හිතන්න කැන්සර් එක. කැන්සර් එකෙන් බේරෙන්න පුළුවන් දැන් සල්ලි කොච්චර තිබ්බත් හොඳ කැන්සර් එකක් හැදුවම මැරෙනවමනේ. ලියුකේමියා වගේ රෝගයක් හැදුණා. මොකද බේරෙන්න ප්‍රොබ්ලේම ආරු කර කවද වෙනකන් ජීවත් වෙනවා. ටික දවසකින් මැරෙනවා සුදු මැලි වෙලා කියලා. හරි? ඔය ගර්භාෂවල පිළිකා එනවා. මේ කොච්චර ප්‍රශ්නද පින්වත්නි ජීවිතේ මිනිස්සුන්ට. ඒ වගේම බේරෙන්න ඒ නිසා සල්ලි හම්බ කරලා වැඩක් නැහැ. කර්මය හදාගන්න කර්මය හදාගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැතුව අඩුම සසරේ ගියොත් නිවන් දකින්න එක පැත්තකට දාන්න. සසරේ ගියොත් සාංශාරිකව හරි සූපත් ආත්ම භාවයක් ලබන්න පුළුවන්. අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සුගතිය යන අයට සුගතියට, නිවනට යන අයට නිවනට. ඊතර මෙතර යන අයට. කැමති නම් සුගතියට හරි හේතු වෙන්න. නැත්තම් දැන් කොහොමද පින්වත්නි සසරක් යනවනේ. තේරුණාද? කොහොමත් අපි ඔක්කොටම සසරක් යන්න වෙනවා. ඒ යන්න වෙන සසරේදී ඔබ කැමති සුවපත් ආත්ම භාවයන් එක්ක ස්කන්ධ පරිභෝජනය කරන්න නම් ඔබ ඉතින් දිව්‍ය ලෝක ආත්මයකට හරි යන්න. හැබැයි බුද්ධ දර්ශනීය තියෙන ස්කන්ධ පරිභෝගය කිරීම, ස්කන්ධ අසුරු කිරීම, ස්කන්ධ ගැන බලාපොරොත්තු තබා ගැනීම වැඩක් නැති එක. හේතුව කොහෙට ගියත් ඒ ආත්ම භාවය ස්ථිරනේ අනිත්‍යයි. එතකොට අනිත්‍ය වෙවි ආයි පල්ලෙහාට වැටෙන්න වෙනවා. පල්ලෙහාට වැටලා ආයි පින් කරලා ආයි යන්න ඕනේ. ආයි වැටෙන්න වෙනවා. ආයි පින් කරන්න ඕනේ. ආයි වැටෙන්න වෙනවා. ආයි පින් කරන්න ඕනේ. ආයි වැටෙන්න වෙනවා. ආයි පින් කරන්න ඕනේ. මෙන්න මේ ඒකාකාරී රටාවෙන් ගැලවුණ තැන නිර්වාණය කියන එක තියෙනවා. අන්න ඒකයි. ඔන්න ඕකට වෙහෙස ඔය හතිය දැනිච්ච කෙනා තමයි දැන් පිටින් අපි දන්නවා අපිට ඊළඟ පාර හොඳ ආත්ම භාවයක් ලබා ගන්න ඕන නම් අපි මොකද කරන්න ඕනේ? හොඳ ජොබ් එකක් කරලා උදේ වැටට ගිහලා හවසට ගිහලා OTත් කරලා හොරකමකුත් දෙයක්ත් කරලා ඕන නම් පින්කමක් කරගන්න බැරි කමක් නැහැනේ කොහොම හරි. හොරකම් නොකර ඉඳමයි ඉතින් පින්කම් කරන්න ඕනේ. ධාර්මිකව ධම්මේන ලද්දානේ. ධාර්මිකව ලද දේවල් වෙන්න එපා. අන්නේ ධාර්මිකව ලද දෙයක් වුණත් යම් කෙනෙක් පින්කමකට යෙදෙව්වොත් එයාට ඊළඟ ආත්ම භාවයේ සූපත් භාවයට ලැබෙයි. හැබැයි මං කැමති නෑ, මං පුද්ගලිකව මං කැමති නෑ හිල් වෙච්ච කලයකට වතුර පුරවන්න. ඇයි? කොච්චර පිරවුවත් වැඩක් නෑ. කවුරු හරි කෙනෙක් මහ මුහුද ගහවට ගිහිල්ලා හිල් වෙච්ච කලයකට වතුර පුරවනවා නම් මුහුද හින්දෙන්නෙත් නෑ, කලේ පිරෙන්නෙත් නෑ. මේ ආත්ම භාවයන් වලට සැප දෙන්න යනවා කියන්නේ පින්ගන්නේ මහ මුහුදෙන් හිල් වෙච්ච කලයකට වතුර පුරවනවා වගේ නිස්සාර වැඩක්. මහ මුහුදෙන් හිල් වෙච්ච කලයකට වතුර පුරවල වැඩක් නැහැ වගේ මේ ස්කන්ධ වලට සැප ගේන්න දෙන්න ඔට්ටු උනාට වැඩක් නැහැ. කොච්චර දුන්නත් ඇතිවීමක් නැහැ. අද දෙන සැපේ හෙටත් දෙන්න ඕනේ. හෙට දෙන සැපේ අනිද්දාත් දෙන්න ඕනේ. අනිද්ද දෙන සැපේ කවදා වෙනකම් මේ සැප දෙන්නද අපි? මේක මට හරි හතියක්. මේකට මම කැමති නෑ. මම මේකට මහන්සි. මේ දුවන රේස් එකේ කෙලවර අඩුම ස්ථීර සැපක්වත් තියෙනවා නම් කමක් නැහැ. ඔට්ටු වෙලා මාසයක් ඔට්ටු වෙලා දවස් දෙකක් පඩි ගත්තාම තුන්වෙනි දවසේ නකොට පඩි ඉවරයි නං. ආයි ඒක සැප ගන්න ආයි මාසයක් ඔට්ටු වෙන්න ඕන නම් ආයිත් දවස් දෙකක් තුනක් යනකොට ඒ පඩි ඉවරයි නම් ආයි කොහොමද කට්ට කාගෙන දැන් ගිහලා ඊළඟ පඩිය වෙනකන් ඇඟිලි ගෙනගෙන ඉඳලා ඊළඟ පඩියට නම් ජීවිතේ ජීවත් වෙන්න තියෙන්නේ. මොකක්ද මේ ජීවිතේ අර්ථය? මොකටද මම මහන්සි වෙන්නේ? මම විවේක ගන්නවා. අන්නර කියපු පෞල් කඩ කප්පල්කාරී කරන තැනට එනවා. මොකද්ද? ප්‍රෞಢ භූමිය පේනවා. අහෝසුකම්. අනේ සැපයි. විවේකයි. මේකේ දැන් ජොබ් කරන්න නෑ. සැප හොයන්න දෙන්න නෑ. එතකොට මට මේ වෙලාවේ පිටින් හොඳ ලොකු විවේකයක් තියෙනවා මානසිකව. කාමයන් පස්සේ නුදුවන මේ විවේකය ඔබ දන්නවද? මිනිස්සෙක්ට
වැඩිම සැප ලැබෙන්නේ ඇහැ පිනවලා නෙමෙයි, කන පිනවලා නෙමෙයි, නාසය පිනවලා නෙමෙයි, දිව පිනවලා නෙමෙයි, ශරීරය පිනවලා නෙමෙයි. ඔබ ඇහැ පිනවන්න වෙන මහන්සිය අතාරින්න. කන පිනවන්න වෙන මහන්සිය අතාරින්න. නාය දිව ශරීරය පිනවන්න වෙන මහන්සිය අතාරින්න. තේරෙනවද මම මේ කියන එක? ඔය මහන්සිය අතෑරපු ගමන් ඔබට ලැබෙන විවේකයක්. නැත්නම් ඔබ දැන් පොඩි කාලේ ඉඳන් සතුටු වෙන්න සැනසීමෙන් ඉන්න කියලා හිතාගෙන එක දේවල් කරානේ. දැන් නැද්ද? ඉගෙන ගත්තා. කසාද බැන්දා. රස්සා කළා. අරවා මේ ආරම් බැලුවා. දැන් ඔබ සැනසීමෙන් ඉන්නේ. දැන් ඔබ සැනසීමෙන් ඉන්නවද? ප්‍රේමී ඔබ හොයන සැනසීම ඔබට තේරෙන්නද ජීවිතේ හිස්තැනක් තියෙන බව මොකක් හරි? දැන් සතුටින්ද? නේද? ඒ ওই ජීවිතේ හිස්තැන තමයි ඕක පස්සේ දුවල වැඩක් නැහැ. මං කියනවට දුවන එක නවත්තන්න. නැවතිච්ච තැන පින්නොත්දී ඔබේ මහන්සිය නිවෙනවා. මහන්සිය නිවෙනකොට ඔබට විවේකී උපදිනවා. අන්න විවේකයේ නිසා ඔබට උපදිනවා සැනසීම. ඒකට කියන්නේ විවේකයෙන් උපන් විවේකජං පීති සුඛං. විවේකයෙන් ඉපදිච්ච ප්‍රීතිය සහ සැපය. පළවෙනි ධානයේ තියෙනවා. පළවෙනි ධාන සැපය කාමයෙන් උපදින එකක් නෙමෙයි, විවේකයෙන් ජනිත වෙන එකක්. ශරීරයේ තියෙන ඔබ භාවනා කරලා ඇතිනේ. ඔබට මතකද සමහරක් වෙලාවට ඔය පොඩ්ඩක් හරි භාවනා කරන අයට එන අත්දැකීමක් තමයි චූටි ප්‍රාථමික අත්දැකීමක් ටිකක් පා වෙනවා වගේ එකක්. ඒ අතපය දැනෙන්නේ නැතුව මිනිස්සු හරි කැමති ඒකට. හරි අතපය දැනෙන්නේ නැති වෙනවා, මේ නිකන් අහසින් ඉන්නවා වගේ දැනෙනවා. බලන්න පිටින් විවේකයේ නිසා කොයිසා සැනසීමක්ද කියලානේ. හරියට ප්‍රථම ධානයේ ලැබෙන කෙනා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන සාමාන්‍ය ඵල සූත්‍රවල ග්‍රීස්ම කාලෙක සීතල වතුරයකට වහින කෙනෙක් වගේ කියලා. හිතන්න ග්‍රීස්ම කාලෙක සීතල වතුරයකට බැහැගෙන මෙහෙම කරලා ඉන්න පුළුවන්. අන්නේ වගේ. කාම ලෝකයේ පස්සේ දුවන මේ ජීවිතේ යම් කෙනෙක් ධානයක් ලබනවා නම් එයා පින්වත්නි මම මේ විවේකයෙන් නිසා ජනිත කරගන්න ප්‍රීතියෙන් සුඛයෙන් සැපයටපත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න රේස් දුවල වැඩක් නෑ. ඒකෙන් කවදාවත් සැප උපදින්නේ නෑ. නවතින්න try කරන්න. ගෙදර අය දරුවෝ නෝනලා මහත්තුරු මේ ඔක්කොමත් එක්කම නවතින්න try කරන්න. දැන් පින්වත්නි මම මෙහෙම කිව්වම ඔබට දැන් ඔබ මේ බණ ටික අහනවනේ ඔළුව උස්වනවනේ. ඔබ දැන් හෙට ඉඳන් ගෙදර ගිහලා නවතීද දුවයිද? නවතිනවද මගේ වචනේ මේ විශ්වාස කරලා ආයි දුවනවද? ආමුදුරු කිව්වටනේ කියලා ඔය පිටුල දුවනවනේ. අන්නේ දුවන මේව ඇහෙනකොට දැන් අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ අඟුලිමාල නවතින්නේ කොහම අඟුලිමාල නැවතුණා. පටාචාරාවගේ දරුවෝ ටික නැති වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පටාචාරා මේ දරුවෝ අම්මලා තාත්තලා මේගොල්ලෝ එනවද ඔයත් එක්ක සංසාරේ යන්නේ. අන්නේ කැවුවට පස්සේ පටාචාරාවට සිහිපදුණා නේ බුදුහාමුදුරුවෝ නම් කියයි මගේ දරුවනි ගියේ කියලා කිව්වේ නෑ. එහෙමයි ස්වාමීනි එහෙමයි කියලා ආයි ගිහලා අඬන්නේ හිටියේනේ. අනේ දෙයියනේ මේ කියන කතාව ඇත්තනේ මොන දරුවෝද කියලා. නේද? අන්ධකාරේ නෝනද පදීපන්න ගවිස්සද මේ මොන දරුවෝද කියලා හොයාගත්ත එළිය. ඔබටත් මේක ඇහෙනකොට අන්නේ මත ඇරලා දැමීමේ ශක්තියක් එන්න ඕනේ. අන්නේ ශක්තිය මත පදනම් වෙලා තමයි ඔබ නිර්වාණයට යන්නේ. මේක මෙගන්නේ ටිකක් වෙනස් කතාවක්. හැබැයි මේක සත්‍ය කතාවක්. මේක වෙනස් නමුත් සත්‍ය කතාව. වෙනස් නමුත් සත්‍ය කතාව කියන මේ සත්‍ය කතාවේදී කෙනෙක්ට මේ ජීවිතේ ලැබෙන විවේකයක් එක්කම ඊළඟට කල්පනා වෙන එකක් තමයි මෙන්න මේක. මොකද්ද? මම මේ වගේ මිදිලා දැන් මේක හුදකලා වුණානේ. ඒ හුදකලා ජීවිතේ ඉන්න මම වයසට යන්නේ නැද්ද? දැන් අපි වයසට යන්නේ නැද්ද? යනවා. අපි දිරන්නේ නැද්ද? දිරනවා. ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. එතකොට මේ ස්කන්ධත් එක්ක දැම්මට අර ඉස්සර තිබ්බ ගිහි ජීවිතේ තිබ්බ දුක නම් නෑ ඇත්ත. හැබැයි ස්කන්ධ දුක කියන එක තියෙනවද නැද්ද? තියෙනවනේ නේද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං. මේවා තියෙනවා. හැබැයි කෑම උයන දුක නෑ. දරුවෝ හැදීමේ ඉස්කෝලේ දැමීමේ දුක නෑ. නිස්සාරමි මැරලා යනකොට දාලා යන්න වෙන ඉඩම් මම මේ ලෝකෙන් ගන්නෙ නෑ. දැන් මම මේක මැරලා යනකොට දාලා යන්න වෙනවා නම් පිටරි දැන් මේ එක භූමියක්වත් අපි එනකොට ගෙන ආපුවද මේවා මේ භූමිය මේ ඉඩම ඕගලගේ කියලා හිතන්න. මේ ඉඩම ඕගොල්ලෝ මේ ලෝකෙට උපදිනකොටම පහළ වෙච්ච එකක්ද උපදින්න කලින් ඉඳන්ම තිබ්බ එකක්ද? තිබ්බ ඔය පින්වතුන්ලා මැරුණා කියලා හිතන්න මේ ඉඩම ওই විදිහටම තියෙන්නේ නැද්ද?
එතකොට මේ වාසස්ථානයට දුන්නු තැනට අයිතිවාසිකම් කියන්නේ ෑම කොයිසා නරක දෙයක්ද? තියෙන තැනකින් ගයක් හදාගෙන ජීවත් වෙනවා මිසක් ඉඩ තියෙන පරිදි නේද? කාටත් කරදරයක් නැවෙන්නේ තවත් කෙනෙකුට ඉඩ බෙදලා දීලා අපි ඔක්කොම මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු. මේක මේ ඉඩම් කඩම් හැමතැනම අක්කර පාහය අල්ලගෙන අනිත් මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් නැති කරන්න ඕනේ. අපි හැමෝත් එක්කම අපිට ඉන්න තැනක් තියෙනවා නම් තවත් කෙනෙකුට ඉන්න තැනක් දෙන්න ඕනේ. අපි උයාගෙන පියාගෙන කමු. අපි හොයාගෙන වවාගෙන කමු. මේක පින්වත්නි මේ සල්ලි මැත්තේ වැටිලා එක්කිනා ඉඩම් 10ක් 15ක් අරගෙන අරන් දානවා. සමහර මිනිස්සුන්ට යන්න එන්න තැනක් නැහැ. ඒ මිනිස්සුන්ටත් මේ මහ පොළොවේ අයිතියක් තියෙනවා. සල්ලි නැතුව ඇති ගන්න. හැබැයි ඉන්න අයිතියක් තියෙනවා. එතකොට මේව තේරුම් ගත්තාම බලන්න මේ මුළු ලෝකෙම මේ කතාව තේරුම් ගත්තා. මේ ලංකාව තේරුම් ගත්තොත් කොච්චර ලස්සන ලංකාවක් වෙයිද? අල්ලි කොටි ඒගොල්ලොත් මේකේ ඉන්නෝනේ. අපිට බෑ ඒගොල්ලන්ව පන්නගෙන ජීවත් වෙන්න. අපිට වගේම මට මේ භූමියේ යම් අයිතියක් තියනවාද? ඒගොල්ලන්ටත් මේ භූමියේ ඒ අයිතියම තියනවද නැද්ද? දැන් අපි හිතන් ඉන්නේ මේ ලංකාදීපය කියන්නේ මිනිස්සුන්ගේ සත්තු අපේ යට තියෙන සේවකයෝ කියලා. එහෙම නෑ. අපි මොන පාර්ට් එකක්ද මේ ලෝකේ? ඒ වගේම මේන් පාර්ට් එකක් තමයි අනිත් සත්තු කියලා කියන්නේ. ඒක ඒගොල්ලන්ව මරාගෙන ජීවත් වෙන්න අපිට බෑ. ස්වභාව ධර්මයේ යම් විදියට හැදිලා ඇති. ඒකයි කිව්වේ පාණාති පාතා වේරමණී. අනිත් අයගේ දිවිතොර කිරීමෙන් වළකින්න. හැමෝම තමන්ගේ ආත්ම භාවයට ආදරෙයි. හැමෝම මේ ලෝකෙට ඉපදලා තියෙන තමන්ගේ ආත්ම භාවයට අයිතිවාසිකමක් කියාගෙන. මේවා තේරුම් ගන්න කෙනා ඔන්න දැන් කල්පනා කරනවා ඊළඟට මං වයසට යනවා නම් මං ලෙඩ වෙනවා නම් මං ජරාවටපත් වෙනවා මම මොකද්ද කරන්න ඕනේ? පිටිගන්නේ. ඔන්න මෙයාට අහු වෙනවා එක තැනක්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති. එයාට අහු වෙනවා තැන. මේ සංස්කාර ධර්මයෝ නිසා නම් මට මේ පීඩාව තියෙන්නේ. මේ සංස්කාර ධර්මයෝ නිසා නම් මට මේ දුක තියෙන්නේ. මම මේ සංස්කාරات එක්ක මේ ජොබ් කර හැබැයි වැඩක් නෑනේ. මම මේකයි කියන්නේ වැඩක් නෑනේ. අදේ ආවුරුනේ ජීවත් වෙන්න නම් මැරිලා සංසාරයට යන්න තියෙන එක පෝෂණය කිරීමෙන් වැඩක් නෑ කියලා දැනගෙන මේ සංස්කාර වලින් මිදිච්ච තැනක් තියෙනවා. ඒකට කියනවා නිර්වාණය කියලා. නිර්වාණය පින්වත්නි සත්පුද්ගල භාවයක් නෑ. නිර්වාණය කියලා එකක් ඇත්තටම මේ කොබොට් මිතල මගෙන් ඇහුවොත් නිර්වාණය කොයිද පිහිටලා තියෙන්නේ කියලා ඇත්තටම නිර්වාණය පිහිටි තැනක් නෑ. ඒක මයින් අහන්න එපා. නිර්වාණය කියන්නේ යම් තැනක පිහිටි දෙයක් නෙමෙයි හේතු සකස් වුණාම හට දැන් ගින්න කොහෙද තියෙන්නේ? ගින්න කියලා එකක් මේ ලෝකේ තියෙනවද නැද්ද? තියෙනවා. කොහෙද තියෙන්නේ? තියෙන තැනක් නැහැ. ගිනි කූරයි පෙට්ටියයි වැදුනහම ගින්න පෙර නොතිබූ ගින්න කඩ ගන්නවා. අන්න ඒ වගේ හේතු සකස් වෙච්ච කල්හි නිර්වාණය හට ගන්නවා මිසක් නිර්වාණ ස්වභාවයටපත් වෙනවා මිසක් නිවන කියලා අහවල් බස් එකේ ගිහිල්ලා බහින්න පුළුවන් තැනක් නෑ නිවන. එහෙනම් ඉතින් අපි ඔක්කොම බස් එක නැගලා නිවන් යන්න එන්න කියලා දාගෙන යන්න පුළුවන්. මේ යන විදියට හැබැයි පිටින් කවුරු හරි කෙනෙක් බස් එකක් අරගෙන නිර්වාණයට කියලා ගහලා ටිකට් කැඩුවොත් ඒකටත් නගින જાති මිනිස්සු අපි දැන් බිහි වෙලා ඉන්නවා. නිවන් යන බස් එක කියලා නේ. අරන් ගිහිල්ලා නිවන් නෙමෙයි පත්තු කරගන්න ඕනේ ඔක්කොලවත් එක්ක. එතකොට හරියනවා. ඕවා කොහොමද වෙන්නේ? ඔහම යනකොට වැඩි කාලයක් යන්නේ නැතුව පත්තු වෙනවා. ඒ නිසා ඔන්න නිර්වාණය දකින්නයි කියලා කල්පනා කරන කෙනා කල්පනා කරනවා නිර්වාණය නම් අහෝ සැපයි. හරියට පදුමයක් වගේ. මේ කෙලෙස් සහිත ලෝකයේ ගෑවෙන්නේ නැතුව මඩේ ගෑවෙන්නේ නැතුව තියෙන නිලුම වගේ මඩේම පිපිලා මේ ලෝකෙම පිපිලා ලෝකයේ ගෑවෙන්නේ නැතුව අනිශ්චිතව වාසය කරන්න පුළුවන් පදුමක් වගේ නිර්වාණය කියලා කියනවා. වතුර එකක් වගේ නිර්වාණය කියන්නේ වතුර එකක් වගේ. වතුර වල තියෙන එක ගුණයක්. ඒ තමයි මේ පිපාසාව නිවන ගතිය. ඒ වගේ තණ්හා පිපාසාව කියන එක නිර්වාණී නිවන. පරිදාහෙන් ඉන්න සත්වයන්ගේ තණ්හා පිපාසාව නිවන වතුර වගේ ශෝක පරිදේවයන්ගෙන් ඇඹරිලා ශෝක පරිදේවයන්ගෙන් යුක්ත වෙලා ඉන්න මේ සත්වයාට නිර්වාණය කියන එක වතුර එකක් වගේ සීතල කැඳනවා පින්වත්නි. රාග ගින්න නිවන සීතල වතුර එකක් වගේ නිර්වාණය. සමුද්‍රය වගේ එක්තරා විදිහකට කියනවා මේ මහ මුහුද වගේ සමුද්‍රය වගේ කියලා. ඇයි? මේ මහ මුහුදේ තියෙනවා පින්නේ ಗುಣ කීපයක්ම. එකක් තමයි මේ මහ මුහුදේ කුණු නැහැනේ.
කුණු ටික ඔක්කොම මහමූදේ මොකද කරන්නේ? ගොඩ ගහනවා. මිනිහක් මරුණත් දවසින් ගොඩ ගහනවා. මහමූදේ කුණු තියාගන්නේ. නිර්වාණය ඒ වගේ කුණු නැහැ. කරදර නැහැ. ඒවා ගොඩ ගහනවා. මහමූදේ තියෙන ස්වභාවයක් මේ. මහමූදේ දැන් ගංගාවට එනවනේ 24 hours. මහා වැලි, කැලණි, කළු, වලවේ ඔක්කොම වැටෙනවනේ. ඒ කොච්චර ආවත් මහමූද පිරෙයිද? අන්න ඒ වගේ ගුණයක් තියෙන නිර්වාණය. නිර්වාණයට කොච්චර සත්වයෝ ගියත් නිර්වාණය පිරෙන්නේ නැහැ. මහමූද වගේ. කොච්චර ගංගා වැටුණත් පිරෙන්නේ නැති මහමූද වගේ. දැන් බලන්න මේ කොච්චර අපිට හිතා ගන්න පුළුවන් ද එහෙම වෙන්නේ කියලා. පිඟුතරට පුළුවන් හිතා ගන්න. මහමූදට කොච්චර වතුර වැටුණත් ඒ වැටෙන වතුර නිසා මහමූද පිරෙන්නේ නැහැ. කොච්චර ගංගා මේ වෙලාවේ ගලනවද හිතන්නේ? එකත හෝස් එකකින් ගන්නවා වගේදනේ. කොච්චර ගංගා ගලනවද මේ හතර අතින්? මොකක්වත්. වැටුණාට මහමූද පිරෙන්නේ. ඒ වගේ ස්වල්පයේ සත්වයක බුද්ධ ශාසනයක නිවන් දකින්නේ. ඒ ස්වල්පය ගියත් කොච්චර පිරිසක් ගියත් නිර්වාණය කියන එක කවදාවත් පිරෙන්නේ නැහැ කියන එක සිද්ධ කරනවා. හැදෙන්නේ බලන්න පින්වත්නි. දැන් මේ නිර්වාණයේ තියෙන ಗುಣ තමයි මේ පැහැදිලි කරන්නේ. කන්දක් වගේ කියනවා නිර්වාණය. කන්දක් වගේ කියන්නේ මේ කන්දකට ලේසියෙන් නගින්න බෑනේ. හැබැයි නැග්ගොත් කොච්චර දේවල් පේනවද? අන්න ඒ වගේ නිර්වාණය කියන එකට නගින එක ලේසි නෑ. කෙලස් ධර්ම අඩු කරලා දාලා කෙලස් ධර්ම ප්‍රහාණය කරලා දාලා නිර්වාණයට නගිද්දී නැග්ගට පස්සේ පේන්න ගන්නවා මේ සංසාර දුක සංස්කාර දුක කියන්නේ කොච්චර ලොකුද ඇතිල. ඇත්තටම නිවන් දැකපු කෙනෙක්ට රහත් භාවයට පත් වෙච්ච හෝ සෝවාන් භාවයට හරි පත් වෙච්ච කෙනෙක්ට හිතෙනවා මේ මෙන්න මෙහෙම. සාමාන්‍ය සත්වයක් දකින්න එළියෙන්. ඒ සාමාන්‍ය සත්‍යව දකිද්දී නිවන් දැකපු කෙනාට හිතෙන්නේ දෙයියනේ මේ සත්වයා දැන් ඔය පිංගුතර රහත් වෙනවා. ඔය පිංගුතර රහත් වෙලා දකින්නවා රහත් වෙච්ච නැති කෙනෙක්. ඔබට හිතෙන්නේ මෙන්න මෙහෙම. මේ මිනිස්සයා කොහිද මේ දුවන්නේ? ඇයි එහෙම හිතන්නේ? ස්කන්ධ නැති වෙලා යනවමද නැද්ද අනිවාර්යෙන්? නැති වෙලා යනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්තම් මේ සත්‍යය කියන එක නැති වෙලා යනවාමයි. නැති වෙලා යන මේ ස්කන්ධ පෝෂණය කරන්න කොහිද මිනිස්සු දුවන්නේ? එහෙම අහන්න ඕනේ ඔබ. ඔය පාරට ගිහලා කොයි හරි ඉඳලා මේ දැන් අර මම දැක්ක පහුගිය කාලෙක YouTube නාලිකා කරනවා කියලා කට්ටිය මොකද කරන්නේ? මයික් අරගෙන මේ පාරේ යනවා එක එක ප්‍රශ්න අහන්න නේ. මම දෙකල පහුගිය දවසක මටත් එවන්න තිබ්බා මේ. පන්සිල් පද අම්මට වදින ගාතාව දන්නද? ඔය වගේ නිකන් ඉන්ටර්විව් කරනවා. ඔය වගේ ඔබ ගිහිල්ලා අහන්න මයික් එක කරන් කොයිද මේ දුවන්නේ? කොයිද මේ දුවන්නේ පින්වත්නි? ඔහොම මහන්නේ. ඔබ දන්නවද ඔබ ඔය පෝෂණය කරන්න යන ශරීරයත් එක්ක ඔබ මැරෙනවා කියන්නේ? එහෙමයි. එතකොට කොයිද ඔය දුවන්නේ? එතකොට ඒගොල්ලෝ කියයි මැරෙනකන් ජීවත් වෙන්න එපැයි. මැරෙනකන් ජීවත් වෙන්න එපැයි. ඒකට මොකද කරන්නේ? මැරෙනකන් ජීවත් වෙන්න ඕනේ. ඒක ඇත්ත. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබ තේරුම් ගන්න ඕනේ. මැරෙනකන් ජීවත් වෙන්න දඟලල දැඟලිල්ල අවසානයේදී මරණය නම් දෙන්නේ. මම මේ මැරෙනකන් ජීවත් වෙන්න දඟලල වැඩක් නෑ. ලැබෙන දෙයක් වළඳලා ජීවත් වෙනවා. හරිද? අහු වෙන දෙයක් ඇඳලා පැලඳලා ජීවත් වෙනවා මිසක් අර ෆැෂන් කරලා මේ බොරුවට මේ කයත් එක්ක ඔට්ටු වෙන කාලේ අපරාධයි. මොකද ඒවත් එක්ක ඔට්ටු වෙනවට වඩා හොඳයි ආර්ය ගවේෂණයක් කරලා ආර්ය පරීක්ෂණයක් කරලා ආපහු සැරයක් මේ ස්කන්ධ ඇති නොවන තැනකට හිතපත් කරගන්න උත්සාහ කරන එක. නැත්තම් අර මනුස්සයාට මතක් වෙන්න ඉපේ. දැන් මම ওই පාරේ යනකොට දකින්නවා මේ අහිංසක තාත්තලා අවුරුදු 65ක් විතර වෙච්ච අර වැරහැලි වගේ ෂර්ට්ස් ඇඳලා සරම් ඇඳලා මේ ඉතින් අර මහන්සි වැඩිකමට තාත්තා ඇවිදලා තාත්තේ මහන්සි වැඩි. එහෙම අපේ අහිංසක අම්මලා තාත්තලා ඉන්නවනේ. පොඩි මෙහෙම කැම්ප් එකක් හරි මොකක් හරි අතේ තියාගෙන දාඩිය පී දානවා මෙහෙම. ළඟට ගිහිල්ලා තුරුළු කරගෙන කියන්නේ හිතනවා මගේ තාත්තේ සංසාර ජීවිතේ කොයිද මේ දුවන්නේ? පුළුවන් නම් එතර වෙලා යන්න ආයි මේ දුක විඳින්න කියලා. හැබැයි ඒ ඇත්තෝ හරිම කැමැත්තෙන් ස්කන්ධ පෝෂණය කිරීමේ යෙදලා ඉන්නේ. කොච්චර මුලාවක්ද නේ?
කොයිසා අපරාධ බයි ඔබටත් පින්වත්නි ඕක ඔහමමන. ඔබ ගැනත් අපිට හිතෙන්නේ එහෙම තමයි. දුවනවා දැක්කාම මම දැන් අද එනකොටත් මල්ලිත් එක්ක කතා කරා මේ වාහනේ ලවන මල්ලි මේ මිනිස්සු කොයි යනවද වන්න මේ කාර් වෙන්න අර. ඒ වාහන වාඩුව බණක් කියන්න බණක් අහන්න යනවනම් දැන් අපි මේ බණක් කියන්න නෙන්නේ එළියට. හර එන වාහන තොගය ට්‍රැෆික් එක බලන්න වාහන කොච්චරද කියලා සමහර කෙනෙක් බොරැල්ල පැත්තෙන් ට්‍රැෆික් එක ඩවුනාම නේද? කොච්චර ඈතට යනකම් ට්‍රැෆික්ස් තියනවද? ඉතින් මේ වාහන ඔක්කොම කොයි යන්නේවද? සසර යන වාහන. සසර යන මිනිස්සු පටවගෙන ඒ මිනිස්සුම පිළිගන්නේ මේ ලෝකයේ මායයගෙන. ඒකට මේ යාන වාහන ගෙවල් දොරවල් ඔක්කොම මායය තමයි අපිට දුන්නේ. අපි දැන් මායයගේ දේවල් මේන්ටේන් කරලා වැඩක් නැහැ. තේරුණාද? ඔබ දැන් කරගෙන යන්නේ මායයගේ දේවල් මේන්ටේන් කරන එකනේ. මායය තමයි ඔබට බිරිඳක් දුන්නේ. බිරිඳ කවුරු දෙයියෝ දුන්න දරුවා නෙමෙයි මායය දුන්නු දරුවා. රාහුලෝ ජාතා බන්ධනං ජාතෝ. බිරිඳව එතකොට කවුද දීලා තියෙන්නේ? හරිනේ. ස්වාමියව කවුද දීලා තියෙන්නේ? මායය. මේ ලෝකය මායය වසඟේ තියෙන ලෝකයක් නා. දැන් මේ කිසිම දෙයක් ඔබ එනකොට අරන් ආවද? ඔබ කිසිම දෙයක් එතකොට ඔබව මේ සසරේ අතරමං කරවන්න මායය දුන්නු ධර්මතාව තමයි ওই ළඟ තියෙන්නේ. එතකොට මේ මාර ධර්මතාවයන්ගෙන් මිදෙන්න ඔබ විසින් ඇති කරගත යුතුයිනේ හිරියොත්ප්ප ශ්‍රද්ධා සති හිරියොත්ප්ප අලෝභ අද්වේෂ తත්‍ර මජ්ජත්තතා කියන මේ චෛතසික ධර්ම කුසල චෛතසික. ඒ වගේ වර්ධනීය ඔබ ගාව තියෙන්නේ. මාර්යාගෙන් මිදෙන්න කොහොමද හිරිය නැත්තම් ලැජ්ජාව නැත්තම්. මාර්යාගේ වසඟෙන් මිදෙන්න කොහොමද ඔත්ප්පේ නැත්තම්. හිරි කියන්නේ ලැජ්ජාව, ඔත්ප්පේ කියන්නේ බය. ලැජ්ජා බය. ලෝකපාලක ධර්ම. නේ ලැජ්ජාව තියෙන්න ඕනේ පාපයට. මේ කාමයන් පෝෂණය අරක ඉන්නවා පිටගනි මේ අසන ජාතකයක් තියෙනවා සිරි කාලකන්ණි ජාතකය කියලා. සිරි කාලකන්ණි ජාතකයේ ඔය පුමුද්‍රණ හොඳ මාතෘකාවක් තියෙනවා මේ කාලි සහ ලක්ෂ්මී කියන දෙවිවරු දෙන්න ගැන කියනවා. කාලි ලක්ෂ්මී කියලා කියන්නේ විරූපාක්ෂ කියන සතරවරම් රජතුමාගේ ශක්‍ර දෙවියන්ගේ සතරවරම් රජුරුන්වනි විරූපාක්ෂ ධෘතරාෂ්ට්‍ර වෛශ්‍රවණ කියලා විරූපාක්ෂ කියන කෙනාගේ දුව තමයි කාලි කියලා කියන්නේ. කාලකන්ණි කියලාත් මෙයාට නම දාලා තියෙනවා. චණ්ඩි. ඒ චණ්ඩි ගති ගුණ තියෙන නිසා චණ්ඩි කියලා නම දැම්මා. මේ චණ්ඩි කැමති කාලි කැමති රෞද්‍ර ගති පැවතුම් තියෙන අයට. පැහැදිලිවම කියලා තියෙන සිරි කාලකන්ණි ජාතකය. ජාතක කතාව චක්කනිපාතයේ තියෙනවා සිරි කාලකන්ණි ජාතකය කියලා ජාතකය. මේක තමයි තියෙන්නේ. ඕකි තමයි ඔය කාලි සහ ලක්ෂ්මී කියන සංකල්ප දෙකම එළියට එන්නේ. අහලා තියෙනවද කාලි සහ ලක්ෂ්මී කියලා දෙන්නේ දෙවිවරු දෙන්නෙක් ගැන? දැන් මේ වර්තමානයේ නම් ඒක කතා කරන්නේ ටිකක් මිත්‍යා දෘෂ්ටික පැත්තටනේ. හැබැයි මේකේ තියෙන කතාව තමයි එළිය. Hindu ආගම්වල කතා කරන මේ සංකල්ප නම් ඉතින් ඒ වගේ මූලාශ්‍ර එක්ක බලන්නේ ඒ වගේ තියෙන සත්‍යතාවය අසත්‍යතාවය මොකක්ද කියලා මම මේ කියන්නේ ජාතක කතාව. මේකේ තියෙන මේ කාලි කියන සංකල්පය මෙයා ගිහිල්ලා ඔය ඒකල හිටිය මේ බෝසත් සිටුවරයාගෙන් ළඟට ගිහිල්ලා ඇඳක් කියලා මේ ඇඳේ මට නිදා ගන්න දෙන්න පුළුවන්ද කියලා. මේ පුටුවේ මට ඉන්න පුළුවන්ද කියලා ඇහුවා. ඇහුවා ඔබ කාටද කැමති මේ ලෝකෙ ඉන්න? ස්වාමීනි මං කැමති ඉරිසියාකම් කරන අය ඉන්නවනම්. මිත්‍යා දෘෂ්ටිකයි ඉන්නවනම් එක එක්කෙනා මේ කොටවන අය ඉන්නවනම්. උතුම් මිනිසුන්ව පහත් කොට හිතන අය ඉන්නවනම් මං ඒ වගේ අයට කැමතියි. අන්න බලන්නකො. මේ මිනිස්සු කැමති වෙලා තියෙන්නේ ජීවිතේ දිනන අයටද කඩාගෙන වැටෙන අයටද? කවුරු හරි කෙනෙක් උතුම් මිනිහෙක් පහත් කරලා හිතනවනම්, කවුරු හරි කෙනෙක් අවවාද දෙනකොට අකීකරු වෙනවනම්, කවුරු හරි කෙනෙක් සත්පුරුෂ ධර්මය අතහැරලා අසත්පුරුෂ ධර්මයේ පිළිටනවනම්, අනිත් අයගේ සතුට දැකලා මුදිතා උපදවා ගන්න බැලුව ඊර්ෂ්‍යාව ඇති කර ගන්නවනම්, පංචකාම ගුණයේ වෙලිලා ඉන්නවනම්, ඒ මිනිස්සයා වර්ධනයටපත් වෙන කෙනෙක්ද පරිහානියටපත් වෙන කෙනෙක්ද? අර බලන්නකො පරාභව සූත්‍රය අරගෙන. තං පරාභවතෝ මුඛං ඒවා පිරිහෙන ලකුණු. බුදුරජාණන් වහන්සේ පිරිහෙන ලකුණු තියෙනවා කියපු කෙනාට තමයි කාලි දෙවියෝ කැමති. අපි මේ පස්සෙන් ගිහිල්ලා වැඩක් නැහැ. පැහැදිලිද? තේරුමක් නැහැ. මොකද කාලි පිට කාලි තියලා ආවත් ඔබ පිරිහෙනවනේ. මේක ඊළඟ කතාව. ලක්ෂ්මී කියන දෙවි කෙනෙක් එනවා මෙතනට. ලක්ෂ්මීගෙන් අහනවා මේ කාලියට දෙන්නේ නැහැ ආසනේ. යන්න කියනවා. මොකද මේ කාලි ලක්ෂ්මී කියන්නේ සතරවරන් දෙවිවරුන්ගේ මට මතකද විරූපාක්ෂගේ ධෘතරාෂ්ට්‍ර
කියන දෙන්නගේ දුවල දෙන්න තමයි මේ දෙන්න පොකුණකට යනවා. ගිහිල්ලා මේ පොකුණේ නාන්න කාලි කියනවා මම තමයි මුලින්ම නාන්නේ. ලක්ෂ්මී කියනවා නෑ මම. අපි දෙන්නගෙන් කවුද සුදුසු කියලා අපි ගිහලා තාත්තලගෙන් අහමු කියනවා. තාත්තලා දෙන්න ශක්‍රදේවේන්ද්‍ර ගාවට තානවා. ශක්‍රදේවිය කල්පනා කරනවා මගේ මේ ප්‍රධාන රජවරු 4 දෙනාගේ දුවල දෙන්නේ මේ දෙන්නෙක්ගේ දුවල දෙන්නෙක් මම විසඳලා හරියන්නේ බුදුන් ගාව මෙන්න මේ බෝසත් සිටුවරයා ගාවට යවනවා කියලා කිව්වා. අර බෝසත් සිටුවරයා උඹලට කාටද අර යහනේ ඉන්න දෙන්නේ? එයා තමයි මේක පළවෙනියටම නාන්න සුදුසු. කාලි මේ ඡණ්ඩ පැවතුම් තියෙනවා කොහොම සිටුවරයා කිව්වා මං ගාවට එන්න එපා යන්න. හරි. ලක්ෂ්මී කියනවා ස්වාමීනි දැන් ඔයගොල්ලන්ට ලක්ෂ්මී කිව්වා මතක් වෙන්නේ අර අතිනුයි කටිනුයි කාසි දාන කාව හරි. එහෙම කෙනෙක් නෙමෙයි මේ. ස්වාමීනි යම් කෙනෙක් යහපත් වෙන්නවා උතුමන්ට ගරු කරනවා නම් පංචකාම ගුණයේ වෙලිලා නැත්තම් ඉරිසියාකම් කරන මුදිතා ගුණෙන්න මම මේ වගේ ඇත්තන්ට කැමතියි. මම මේ වගේ ඇත්තු ගාව ඉන්නවා ස්වාමීනි. අපිට පුළුවන් ඒගොල්ලොත් එක්ක ඉන්න විතරයි. තම තමන්ගේ දියුණුව වර්ධිය පරිපාලනය කරගන්න ඕනේ. අපිට බෑවට අත දාන්නයි කිව්වා. අන්න බලන්න. දැන් මේ එතකොට තේරෙනවද ඔබට ඔබ විසින් ඔබේ ජීවිතය සකස් කරගත යුතුයි විනා කිසි දෙයක් මැත්තේ වැටිලා ඉඳලා හරියන්නේ. මේක ලක්ෂ්මී හිටපු යහනට තමයි සිරියහන කිව්වේ. ශ්‍රීදේවිය කියලා දෙන්නේ. ශ්‍රීදේවිය හිටපු යහන සිරියහන බවට පත් වුණා. අද රජවරුන්ගේ එතෙන් අපි කියනෝනේ සිරියහන කියලානේ. සිරියහන කියන්න බෑ මේ වර්තමාන කෙලස් වලින් බාහිර වෙලා ඉන්න මිනිස්සු නිදිය නෑදවත්. සිරියහන කිව්ව අර වගේ උත්තමාවියක් හිටපු තැනට. ඉතින් ඕවා හරියට දැනගත්තාම ජීවිතේ Tamanටම ජීවත් වෙන්න ලේසි. මේ ගොහරතර භයානක සසරින් මිදලා යන්න. ඒක වැඩක් නෑ. එක එක්කෙනාට ඉරිසියාකම් කරලා, කුහකකම් කරලා, එක එක්කෙනා පස්සේ වැටිලා කොහොම ගත කරන ජීවිත අර්ථයක් නෑ. අනිවාර්යයෙන්ම දවසක මැරෙන්න වෙනවා. මැරෙන්න වෙන දවසට මේ දේවල් තේරුම් අරගෙන මේකෙන් මිදිලා යන්න තරම් ඥානයක් ඔබට පහළ නොවිලා තිබ්බොත් ඔය මිනිස්සු මම කියාගෙන ආව කතාව එකයි. මිනිස්සුන්ගේ දිහා බලනකොට හිතෙනවා දෙයියනේ කොහිද මේ දුවන්නේ සංස්කාර පෝෂණය කරන්න දුවනවා නේද? පොඩි සැප වේදනාවකට මුලා වෙලා අර මෙහෙම කවුරු හරි අත ගෑවම සැප වේදනාවක් හිත ඒ සැප වේදනාවට මුලා වෙලා ඒක අල්ලන්න අර අත ආපහු එහෙම අත ගාගන්න ඔක්කොම විඳිනවා දුක. මොන්නත් තරම් මුලාවක්දනේ. වික්ෂුවක් වගේ විවේකයෙන් සෙනසුනකට ගිහිල්ලා මේ කෙලස් ටික අතහැරලා දාලා නිර්වාණ ඉලක්ක කරගන්න කෙනා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා මේ ගෝරතර සසරින් ඈතර වෙන්න බලන්න. අපි මහණුණානේ. අපි මහණුණේ ගිහිල්ලා මම මේ ඔබට කියන්නේ අපි මේ කණ්ඩ බොණ්ඩ නැතුව මහණුණා නෙමෙයිනේ. එහෙම නෑ. හරි. දැන් මේ යන්නේන මං නැතුව මහණුණත් නෙමෙයි, රැකියා කරන්න නැතුව මහණුණත් නෙමෙයි. ඒක ඕන තරම් අපිට තිබ්බනේ. හැබැයි අපි මේ ප්‍රෞಢජා භූමියට පත් වෙන්න හේතුව තමයි මේ නිස්සාර ජීවිතය පෝෂණය කරලා වැඩක් නෑ කියන එක පිළිබඳව I think සහ සුද්ධෙන්ම තේරුම් ගත්ත නිසා. නිවන පැත්තකට දාන්නකෝ. නිවන පැත්තකට දාන්න මගේ රත්තරන් පෙගනි අපිට කෙලස් එක්ක ඔට්ටු වෙන මහන්සිය නෑ. ගෑනු දරුවෝ පෝෂණය කරන්න දුවලගේ මේ උත්සව ගන්න දුවල කසාද බන්දල් දෙන්න දායාද එකතු කරන්න වැඩක් නෑනේ. කරාට වැඩක් නෑනේ. අවසානයේදී මැරෙන්න වෙනවනේ. ඒ වෙහෙසම නැති එක මොනතරම් සනීපයක්ද කියලා ඔබ දන්නවද? අපිට නැති උනේ කොණ්ඩේ රෑ කෑම එකයි විතරයි. ලැබිච්ච දේවල් නම් ඔබට හීනකින්වත් ලැබෙන්නේ. ඔය කොණ්ඩේ ඔබේ ඔළුවට කොච්චර බරක්ද ලොකු වෙද්දි? මේ ගෑනු දරුවෙක් ලොකු වෙද්දි ඒගොල්ලන්ගේ වැවෙන කොණ්ඩේ ඒගොල්ලන්ට බරක්. ඒ බර කොච්චරද කියලා ඒක ඔළුවට දැනෙනවා. කොණ්ඩේ වැවෙනකොට. මේ රෑ කෑමක ඔබට කොයිතරම් අසනීප අමාරු ගෙනල්ලා දෙනවද? අපිට ඒ බරත් නැහැ. ඒ අසනීප අමාරුත් නැහැ. අපහසුකුත් නැහැ. ජීවිතේ ලැබිච්ච දේවල් නම් ප්‍රමාණ කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා නිස්සාර ජීවිතේ නිස්සාරයයි දැකලා ඒ නිස්සාර ජීවිතෙන් එතර වෙලා යන්න ඔබට ඒ නිස්සාර බව වටහා ගන්න මේ බුද්ධ ශාසනය මේ බුද්ධෝත්පාද කාලය මේ මනුෂ්‍ය ජීවිතයේ ඒකාන්තපකාරයක් වේවා. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාවත් හේතුවක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.